ධර්ම ශ්‍රවණාබිලාෂී සදහවත් ඔබ සියලු දෙනාටම ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම වේවා. උතුම් බුදුබණ පදයක් ශ්‍රවණය කරනවස් අදත් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සමගින් එකතු වන මොහොත. සදහවතුනි, ධර්ම ශ්‍රවණය සඳහා අපි සාදු සිත පෙරදැරිව තැන්පත්ව සෝදානම් වෙමු. අද මේ උතුම් ධර්මානුශාසනාව සඳහා දායකත්වයෙන් කටයුතු කරන්නට යෙදෙන්නේ පන්නිපිටිය රත්මල් දෙනියේ පදිංචි කරුණාරත්න වික්‍රමසිංහ, ඉන්ද්‍රාණි ඇල්විටිකල සහ ආදරණීය දූදරුවන් විසින්. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ආයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරපා ගන්නට යෙදුනේ ඔරණ සීල ස්වාරණ භික්ෂු ගිලන් මධ්‍යස්ථානයේ අනුශාසක ධූරන්දර අතිපූජ්‍ය කලිකමුවේ ඥානදීප ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේව ඊ타මත්ම ගෞරවයෙන් පිළිගනිමින් සදහැ සිතින් ඇරයුම් කරනවා. මේ සියලු දෙනා වෙනුවෙන් ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව පවත්වන හැටියට අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. වාසනාවන්ත පිංගුතුනි, අද අපි බලමු මේ කර්මයේ ස්වභාවය. මේ කර්මය අපි කරා එන හැටි, කොහොමද මේවා රැස් වෙන්නේ, කොහොමද මේවා විපාක අපිට ලැබෙන්නේ, කොයි විදිහටද කර්ම රැස් කරන්නේ, කර්මය ගැන ටිකක් කතා කරමු. ඊට පෙර අපි බුද්ධ දේශනා අතර තියෙනවා යම් යම් සිදුවීම්. එක සිදුවීමක් තමයි ඉසිදාසි රහත් මෙහෙණියගේ ජීවිත කතාව. ඔබ අහලත් ඇති. බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉසිදාසි කියලා සිටු පවුලක බොහෝම ලස්සන දුවෙක් හිටියා. එකම දරුවා. ඒ කාලේ සිටු තනතුර ලැබෙන්නේ නගරයේ ඉන්න පොහොසත්ම කෙනාට. ධනවත්ම කෙනාට තමයි සිටු තනතුරක් ලැබෙන්නේ. ඒ නගරයේ ඉන්න ධනවතාගේ දුව තමයි ඉසිදාසි. ඉතින් දැන් බොහොම ලස්සනයි. නිසි වයසට එනකොට ඒ හා සමානම තවත් නගරයක ධනවත් සිටුවරයෙකුගේ පුතෙකුට විවාහ කරලා දුන්නා. මේ ඉසිදාසි බොහෝම ගුණයහපත් දරුවෙක්. තමන්ගේ ස්වාමියාට පුදුම ගෞරවයෙන් ආදරයෙන් සලකනවා. ස්වාමියා ගෙට එනකොට පාදෝවණය කරලා තමයි කියනවා ගේ ඇතුළට ගන්න. ඒ ගෞරවය. මේ වගේ බොහොම ආදරයෙන් ගෞරවයෙන් ස්වාමියාට සැලකුවා. හැබැයි ටික කාලයක් ඉඳලා මේ ස්වාමියා කියනවා තමන්ගේ අම්මා ළඟට ඇවිල්ලා කියනවා අම්මේ මට නම් මේ ගෑණි එක්ක ඉන්න බෑ කියලා. ගෙනාපු දිහාටම ගිහිලා දාලා ඉන්න කියලා. අන්තිමට මේ දෙමව්පියෝ කියනවා අනේ පුතේ මෙච්චර හොඳ කාන්තාවක් හම්බෙලා, මේ තරම් හොඳ දුවෙක් හම්බෙලා මොකද්ද මේ වාට උනේ? මොකද්ද මේ දරුවගේ තියෙන වැරැද්ද කියලා. කිසි වැරැද්දකුත් නැහැ. කියන්න වැරැද්දකුත් නැහැ. ඒ වුණාට මට මෙයා එක ජීවත් වෙන්න බෑ කිව්වා. ගෙනිහින් ඇරලා ආවේ නැත්නම් මම යනවා කිව්වා මේ ගෙදරින්. අන්තිමට මොකද කරේ? දෙමව්පියෝ ගිහිල්ලා ඉසිදාසිගේ පියතුමාට ගිහිල්ලා බාර දීලා ආවා. දැන් කිසිම වැරැද්දක් නැහැ, චෝදනාවක් නැහැ, හේතුවක් නැහැ. මෙච්චර ආදරෙන් ස්වාමියාට සැලකුවත් පෞල් ජීවිතය අසාර්ථකයි. අන්තිමට ඉසිදාසිගේ පියා කල්පනා කරා
අනේ අපේ දුව බොහොම ලස්සනයි තාම තරුණ වයසේ අපි මැරිලා ගියාට පස්සේ මේ ළමයාට මොකද්ද වෙන ඉරණම ඒ නිසා තව විවාහයක් කරලා දෙන්න ඕන කියලා හිතුවා. එහෙම හිතලා දැන් ඒ තරම්ම ධනවත් කෙනෙක් හොයන්න බෑ. පළවෙනි විවාහය අසාර්ථකයි. ඊට පස්සේ මොකද කරේ? ඊට වඩා සාමාන්‍ය මට්ටමේ ධනයක් තියෙන අඩක් වගේ පොහොසත් පවුලකින් තරුණෙක් හොයාගත්තා. හොයාගෙන දෙවනි විවාහයත් කරලා දුන්නා. දැන් ඒ විවාහයත් ටික දවසයි මේ ඉසිදාසි ස්වාමියාට බොහෝම ආදරෙන් ගෞරවයෙන් සලකනවා. හැබැයි ටික කාලෙකින් ගෙනහරලා දාලා ගියා. මට නම් බෑ කිව්ව මෙයා එක්ක ජීවත් වෙන්න. දැන් දෙවනි ස්වාමියාත් අතහැරලා ගියා. හේතුවක් නැහැ. දැන් මොනවා හරි හේතු තියෙන්න එපේ. මෙන්න මේ හේතුව නිසා මෙයා එක්ක ඉන්න බෑ කියලා. එහෙම හේතුවක් නැහැ. අන්තිමට ඉසිදාසිගේ තාත්තා කල්පනා කරා මේ ළමයට පුදුම කරුමයක් මේක. හැබැයි අපි මැරිලා ගියාට පස්සේ මේ දරුවා තනි වෙනවා. එකම දුව. මේ තරම් ධන සම්පත් තියෙනවා කෝටිපතියෝ. අන්තිමට තමන්ගේ සිටු මැදුරේ ඉඳන් පාර දිහා බලාගෙන ඉන්නකොට දැක්කා හොඳ හැඩි දැඩි තරුණී පාරේ හිඟමනේ යනවා. හිගා කකා යනවා පාරේ. හිමීට ගිහිල්ලා පැත්තකට අඬ ගහලා පුතේ මෙහෙට එන්න කියලා අඬ ගහගෙන ආවා. ඇවිල්ලා කිව්වා ඔය හිඟා කනවට වැඩිය කැමති නැද්ද ඇහුවා. අපිට මෙච්චර ධනෙ තියෙනවා. මේ සිටු මැදුර තියෙනවා. අපේ දුවෙක් ඉන්නවා කියලා විවාහ කරගෙන ජීවත් වෙන්න කැමති නැද්ද ඇහුවා. මිනිහට සුයිප් එකක් ඇදුනා වගේ ඉන්නේ. හා මාමී කිව්වා. කියලා අන්තිමට එක්කන් ගෙනහිල්ලා දැන් අර හිඟමනේ ගිය වැරහැලි ඇඳුම් අයින් කරලා නාවලා හොඳ ඇඳුම් දීලා දැන් ඔන්න හොඳ තරුණයෙක් විදිහට අන්දලා කරලා එක්ක ගියා දුව ඉස්සරහට. ගෙනහිල්ලා කිව්වා දුවේ අපි කියන නිසා මෙන්න මේ තරුණයා එක්ක විවාහ වෙන්න කිව්වා. දැන් දෙමව්පියන්ගේ කීම නිසාම තුන්වෙනි විවාහයක් වුණා. දැන් ඉසිදාසි ඒ ස්වාමියාටත් හොඳට ආදරෙන් සලකගෙන හිටියා. හැබැයි ටික කාලෙයි ඇවිල්ලා කියනවා මාමේ කෝවර මගේ තැටිය කෝවර මගේ ඇඳුම් ටික මෙයා එක්ක ජීවත් වෙනවට වැඩිය හොඳයි කිව්වා හිඟා කනවා. ඉතින් කියනවා ඇයි පුතේ මෙච්චර ගුණයහපත් දරුවෙක් මොකද්ද තියෙන අඩුව කියලා ඇහුවා. නෑ මට ඒව වැඩක් නෑ මට හිඟා කන එක හොඳයි කිව්වා මීට වැඩි. අන්තිමට එළියට බහැලා ගියා. අර ඇඳුම් ටිකයි ඔක්කොම දීලා හිඟා කන්න පාරට බහැලා ගියා. ඉසිදාසි කල්පනා කරා මම නම් ජීවත් වෙන්නේ මං ජීවිතේ නැති කරගන්නවා. මං වගේ අවාසනාවන්ත කෙනෙක් ජීවත් වෙනවට වැඩිය හොඳයි මම මැරෙනවා කියලා හිතුවා. මෙහෙම හිත ඉන්නකොට දැක්කා නන්දා කියලා භික්ෂුණිය පාරේ යනවා පිණ්ඩපාතේ. දෝගෙන ගිහිල්ලා වන්දනා කරලා ගෙදරට වඩම්මගෙන ඇවිල්ලා දානි පූජා කරා. පූජා කළා කියනවා අනේ මට පැවිදි වෙන්න ආසයි කියෝ. දැන් දෙමව්පියෝ අකමැති නමුත් මැරෙනවට වැඩිය හොඳයි පැවිදි වෙලා හරි ජීවත් වෙනවනේ. අන්තිමට පැවිදි වෙන්න කැමැත්ත දුන්නා. ඉසිදාසි අර නන්දා කියන භික්ෂුණිය ළඟ පැවිදි වුණා. පැවිදි වෙලා ටික කාලයක් ඇතුළත වීරියෙන් භාවනා කරලා ත්‍රිවිද්‍යා ඇති රහත් භික්ෂුණියක් බවට පත් වුණා. මේක තියෙන්නේ තේරී ගාථාවල. තේරී ගාථා කියන්නේ රහත් භික්ෂුණීන් වහන්සේලාගේ උදාන. දැන් ඉසිදාසි රහත් වුණාට පස්සේ ත්‍රිවිද්‍යා ලැබුවා. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතූප්පාත ඥානෙ, ආසවක්ඛේ ඥානෙ. දැන් පෙර ජීවිත බලන්න පුළුවන්. දවසක් ඉසිදාසි කල්පනා කරා ඇයි මට ගිහි ජීවිතයේ තුල මම මෙච්චර ගුණයහපත්ව ජීවත් වෙලා මට මේ වගේ සිදුවීම් සිද්ධ වුණේ. මොකද්ද මං කරලා තියෙන සසර අකුසල් කියලා බැලුවා. පෙර ජීවිත බලාගෙන ගියා පුබ්බේ නිවාසානුස්සති ඥානෙ. උන්න බලන්න කර්ම විපාකේ නැහැටි. බලාගෙන යනකොට ආත්ම 7කට පෙර පිරිමි කෙනෙක්. ඉසිදාසි ඊට ආත්ම 7කට පෙර රන් කරුවෙක් හැටියට රත්තරම් බඩු වලින් නිර්මාණ කරපු රන් කරුවෙක්. පිරිමි ආත්මයක් ලබලා හිටපු තරුණී. ඒ කාලේ පුළුවන් තරම් සල්ලාලකමේ ගිහිල්ලා තරුණ කාන්තාවන් එක්ක යාළු වෙලා ඒ අය අමාරුවේ දාලා පුළුවන් තරම් පව් කරගෙන ඒකේ විපාකේ ඔන්න බලන්න වැරදි කාමසීවනයේ යෙදීමේ විපාකේ
එතකොට ආත්ම 7කට පෙර රැස් කරගත් අකුසලී විපාකෙන් ඊළඟ ජීවිතේ නිරේට වැටුණා. ඔන්න බලන්න ආත්ම 7 ආපු හැටි දේශනාවේ පිළිවෙලට තියෙනවා බොහොම මේ අකුසල් වල භයානක ස්වභාවය දකින්න පුළුවන්. ආත්ම 7කට පෙර පිරිමියෙක් වෙලා කරපු ඒ අකුසල් වල විපාකෙන් ඊළඟ ආත්මේ වැටුණා නිරේට. නිරේ තුල දුක් විඳලා නිරෙන් චුත වෙලා ඊළඟට ඉපදුනා වඳුරු රැළක වඳුරු පැටියෙක් වෙලා ඉපදුනා. පුංචි කාලෙම වඳුරු රැළේ වඳුරෙක් පුරුෂ නිමිත්ත සූරලා දානවා. එතන කුණු වෙලා පණුව ගහලා තමයි වඳුරු පැටියා මැරෙන්නේ. ඔන්න ඊළඟ ජීවිතේ. එතනින් මැරිලා ගිහිල්ලා උපදිනවා වහු පැටියෙක් වෙලා උපදිනවා එළදෙනකගේ කුසක. දැන් තරුණ කාලෙට එනකොට හරකුන්ගෙන් වැඩ ගන්න මොකද කරන්නේ? කරාඹනවා. කරාඹන්න ගිහිල්ලා එතනම කුණු වෙලා පණුව ගහලා මැරුණා. එතකොට ඒ ජීවිතේ තුල මැරිලා ඊළඟට උපදිනවා බూరు පැටියෙක් වෙලා බూరు දෙනකගේ කුසක. බూరుවන්ගෙනුත් වැඩ ගන්න මොකද කරන්නේ? කරාඹනවා. කරාඹනකොට එතනම කුණු වෙලා පණුව ගහලා මැරෙන්නේ. දැන් බලන්න නිරෙන් තිරිසන් ලෝකෙට ආව තිරිසන් ආත්ම 3ක් ඉපදුනා. තිරිසන් ආත්ම 3ේම මැරිලා තියෙන්නේ පුරුෂ නිමිත්ත කුණු වෙලා පණුව ගහලා. ඊළඟට උපදිනවා මනුස්ස ලෝකෙට එනවා පිරිමියෙකුත් නෙමෙයි කාන්තාවකුත් නෙමෙයි නපුරුෂකෙක් වෙලා උපදිනවා. ඒ නපුරුෂක ආත්මේ අවුරුදු 30ේදී මැරෙනවා දුක් විඳලා මැරෙනවා. එහෙම මැරිලා ගිහිල්ලා ඊළඟට උපදිනවා දුප්පත් පවුලක කාන්තාවක්. අන්න බලන්න පිරිමි ආත්මික ඉඳන් කරපු අකුසල් දැන් එන හැටි. අපායේ ඉඳන් තිරිසන් අපායට ආව. නිරෙන් එහෙන් ඊට පස්සේ මනුස්ස ලෝකෙට එනකොට නපුරුෂකයි ඊළඟට එනකොට කාන්තාවක්. දුප්පත්ම පවුලක කාන්තාවක් වෙලා ඉපදුනා. ණය ගෙවා ගන්න බැරුව ණයකාරයෝ මොකද කරේ? දෙමව්පියෝ ණය වුණාට පස්සේ අර කාන්තාව ඇදගෙන ගිහිල්ලා වැඩ අරගෙන වද දීලා වද හිංසා කරලම ජීවිතේම බැල මෙහෙවරකම් කරලා මැරිලා යනවා. එහෙම මැරිලා ඊළඟ ජීවිතේ තමයි ඉසිදාසි වෙලා ඉපදුනේ. ඔන්න ආත්ම 7 ආපු හැටි. දැන් බොහොම ලස්සනයි. බොහොම පොහොසත් ධනවත් පවුලක ලස්සන දරුවෙක්. හැබැයි විවාහයක් හරියන්නේ නැහැ. කොච්චර ආදරින් තමන්ගේ ස්වාමියාට සැලකුවත් ප්‍රතික්ෂේප වෙනවා. අතහැරලා යනවා. ඔන්න බලන්න අකුසල විපාක එන හැටි. එතකොට මේක තියෙනවා තේරී ගාථාවල ඉසිදාසි රහත් භික්ෂුණියගේ ජීවිත කතාවය. දැන් ওই එකක්. එතකොට බලන්න අපිට පේනවා මේ චේතනා පහල කරලා රැස් කරගන්න අකුසල් වල විපාක කොච්චරනම් පස්සෙන් එනවද? දවසක් මුගලන් මහරහතන් වහන්සේ උන්වහන්සේ මහ වනාන්තරේ කුටියකට වැඩම කරනකොට කැලේ ඉඳලා අමනුස්සෙක් පෙනී හිටියා. මේ අමනුස්සයා පුදුම විදිහේ දුකක් විඳින කෙනෙක්. දවල් කාලේ සම්පූර්ණයෙන්ම අමනුස්සෙක් වගේ ශරීරේ වෙනස් වෙනවා. කර්මානුරූපීව මැවෙනවා. ගිජුලිහිනියෝ දඩයම් බල්ලෝ වගේ සත්තු මැවිලා පෙරලගෙන මුළු ඇඟේම තියෙන මස් හපාගෙන කනවා අර අමනුස්සයාගේ. කෑ ගහනවා විලාප දෙනවා මුළු දවල් කාලේ තිස්සෙම ඇට සැකිල්ලට වෙනකම්ම කනවා. ආයි ටිකකින් මුළු ශරීරෙම පහළ වෙනවා. ආයි සත්තු කනවා. මේ වගේ රෑ එල්ලි වෙනකම් කෑග ගහ විලාප දෙනවා. රාත්‍රී කාලේ තමයි ඒක වෙන්නේ. දවල් කාලේ වෙනකොට ඉර උදා වෙනකොටම දෙවි කෙනෙක් වගේ ශරීරයක් හැදෙනවා. විමානයක් පහළ වෙනවා. දවල් කාලේ දෙවි කෙනෙක් වගේ සැප විඳිනවා. රාත්‍රී කාලේ කරවල වැටෙනකොටම ආයිමත් ශරීරය අමනුස්සෙක් වගේ හැඩගැහෙනවා. එතකොට මේ වගේ අයට කියන්නේ විමාන ප්‍රේතයෝ කියලා. එතකොට දවල් කාලේ දෙවි කෙනෙක් වගේ සැප විඳිනවා. රාත්‍රී කාලේ අමනුස්සෙක් විදිහට අකුසල විපාකයක් ගෙවනවා. මුගලන් හාමුදුරුව අහනවා ප්‍රේතය නුඹ ඔය වගේ දවල් කාලේ දෙවි කෙනෙක් වගේ සැප විඳින්නත් රාත්‍රී කාලේ ඔය වගේ දුක් විඳින්නත් කරපු අකුසල විපාකෙ මොකක්ද කියලා අහනවා. අන්න එතකොට කියනවා ස්වාමීනි ඒ කාලේ මං දවල් රෑ දෙකේම දඩයන් කරගෙන ජීවත් වෙච්ච මිනිස්සෙක්. මම දඩේෙන් තමයි කියන ජීවත් වුනේ. ප්‍රාණඝාත කරා කියනවා. මගේ මිත්‍රයෙක් හිටියා කියන උපාසක කෙනෙක්. ඔහු හැම වෙලෙම මට කිව්වා ඔය වගේ පව්කම් කරන්න එපා, සීල් රකින්න, ගුණධර්ම පුරන්න, ධර්මයේ දියුණු කරන්න. මං ඇහුවේ නෑ කිව්වා. අන්තිමට ඔහුගේ කීම නිසාම දවල් කාලේ විතරක් මං සීල් රැක්කා කියනවා.
උදේ පාන්දර අධිෂ්ඨාන කරගන්නවා අද දවස පුරා මං මේ දවල් කාලෙ තුල සිල් රකින්නවා කියලා දවල් කාලෙදි සිල් රැක්ක කියනවා. රෑ වෙනකොට ආයුධ ටික අරගෙන දඩේමේ ගියා කියලා. ඔය විදිහට ජීවත් වෙලා රාත්‍රී කාලේ මං දඩේමේ ගියා ප්‍රාණඝාත ආදී අකුසල් කරා. හැබැයි දවල් කාලේ විතරක් මං සිල් රැකගත්තා කියලා. ඔන්න ඔය කර්ම විපාකෙන් තමයි කියනවා මට මේ වගේ උපතක් ලැබුණේ. එතකොට බලන්න මේ තමන් රැස් කරගත් අකුසල් වල විපාක තමන්ට ලැබෙන්නේ ඒ ස්වරූපෙන් තමයි ඒවා ලැබෙන්නේ. ඒ නිසා මේ කර්මය කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නනවා උදේ හවස හිතන්න කියනවා. කම්මස්ස කෝම්හි මම කර්මයේ සුකීය කරගත්ත කෙනෙක්. කම්ම දායාදෝ මම කර්මයේ දෑවැද්ද කරගෙන ජීවත් වෙන කෙනෙක්. කම්ම පටිසරණ මම කර්මයේ පිළිසරණ කරගෙන ජීවත් වෙන කෙනෙක්. කම බන්දු මට ඉන්න එකම නෑදෑ ඥාතිය මම රැස් කරගත්ත කර්මය විතරයි. යංකම්මං කරිස්සාමි කල්්‍යානං වා පාපකංවා තස්ස දායාදෝ. මම යම් හොදක් කරොත් ඒක විපාක මට ලැබෙනවා. මම කරන දේ අයහපත් නම් ඒක විපාක විඳින්න වෙන්නෙත් මටමයි කියලා හැම වෙලේම හිතන්න කියන. දැන් හිතන්න උදේ හවස අපි කර්මය ගැනම හිතනවනම් මම කරන දේවල් වල විපාක මට එනවා කියලා හිතනවනම් අකුසලයක් කරන්න හිතනකොට මතක් එන්නේ නැද්ද? මේකේ විපාකේ මට එනවා මේක කවුරුත් නෙවෙයි මමයි මේක විඳින්නේ කියලා මතක් වෙනවා. අන්න එහෙම කර්මය ගැන හිතන්න පුරුදු වුණොත් අකුසල් වලින් වළකින්න පුළුවන්කම තියෙනවා. දැන් අපි බලමු මේ මොකක්ද කර්මය කියලා. දැන් ඔබ හිතන්නේ මොකක්ද මේ කර්මය කියන්නේ? කර්මය කියන්නේ චේතනාව. ක්‍රියාව නෙමෙයි චේතනාව. චේතනාහම් භික්කවේ කම්මං වදාමි. චේතනාව කර්මයයි. චේතනා පහල කළා තමයි ක්‍රියා කරන්නේ. චේතයිත්වා කම්මං කරෝති කායේන වාචාය මනසා. චේතනා පහල කරලා අපි කය මුල් කරගෙන ක්‍රියා කරනවා. චේතනා පහල කරලා අපි වචනෙන් කතා කරනවා. වාචාය අපි වචනෙන් කතා කරන්න පෙර හිත ඇතුලේ සකස් වෙන ඒවට කියන විතක්ක ਵਿਚාර කියලා. චේතනාව. ඊළඟට චේතනා පහල කරලා තමයි අපි හිතෙන් හිතන්නේ. එතකොට අපේ සිත, කය, වචනය කියන තුන්දොරම සකස් වෙන්නේ මේ අපි කතා කරන්නේ, වැඩ කරන්නේ, හිතන්නේ මේ හැමදේම මේ තුන්දොරම ක්‍රියාත්මක වෙන්නේ චේතනාවක් එක්ක. දැන් මැරිච්ච මලමිනියකට හිත නැහැනේ. විඥානේ බැහැර වෙලා. එතකොට චේතනාව නැත්නම් විඥානය එතනින් බැහැර වෙලා නම් ඉතින් මලමිනිය වගේ තමයි ඉන්න වෙන්නේ. ඒ නිසා චේතනාවක් හැම වෙලෙම තියෙනවා. චේතනාවක් නැති වෙලාවක් නැහැ. දැන් ඔබට ඕකෙන්ම හිතෙන්න පුළුවන් එහෙනම් මෙහෙම. චේතනාවම නම් කර්මය. චේතනාහම් භික්කවේ කම්මං වදා. මහණෙනි චේතනාව කර්මයයි. චේතනා පහල කරලම නම් අපි ක්‍රියා කරන්නේ. චේතනා පහල කරලා නම් අපි කතා කරන්නේ. චේතනා පහල කරලා නම් අපි හිතන්නේ. එහෙමනම් අපිට කර්මයක් රැස් නොකර ජීවත් වෙන්න පුළුවන්ද? හොඳට හිතන්න බලන්න. කර්මයක් රැස් නොකර ජීවත් වෙන්න පුළුවන්ද? එහෙම පුළුවන්කමක් නැහැ. හැම වෙලෙම අපි හිතෙන් හිතනවා කියන්නේ ඒ තුල චේතනාව තියෙනවා. අපි කතා කරන හැම වචනයක් තුලම චේතනාව තියෙනවා. අපි ක්‍රියා කරන හැම ක්‍රියාවක්ම චේතනාවක් එක්ක තමයි වෙන්නේ. දැන් කර්මයක් රැස් නොකර ජීවත් වෙන්න බෑ කාටවත්. බුදුරජාණන් වහන්සේ අපිට එපා කියන්නේ එක කොටසක් ගැන විතරයි. මොනවද කරන්න එපා කියන්නේ? සබ්බ පාපස්සා කරන්න එපා කියන්නේ සිත, කය, වචනය මුල් කරගෙන පාපී අකුසල් කරන්න එපා කියන. ඒවෙන් තමයි වළකින්න කියන්නේ. කරන්න ඕනේ කර්ම තියෙනවා. හැම වෙලෙම රැස් කරන්න ඕනේ කර්ම තියෙනවා. කුසලස් උපසම්පදා. ඒවත් කර්ම තමයි. දන් දෙනවා. ඒකෙන් රැස් වෙන්නේ පුණ්‍ය කර්මයක්, කුසල කර්මයක්. සිල් රකින්නකොට රැස් වෙන්නේ කුසල කර්ම. භාවනා කරත් රැස් වෙන්නේ මොනවද? ආනිඤ්ඤාවි සංඛාර කියනවා. ඒකත් කර්මයක්. ඒ නිසා තමයි බඹලව උපදින්නේ. ධ්‍යාන වඩන කෙනා තමන් දියුණු කරගත්ත රූප අරූප ධ්‍යානයන්ට අනුව බඹලව උපත කරා යනවා. ඒ නිසා පිංගුතුනි බුදුරජාණන් වහන්සේ අපිට කරන්න එපා කියන්නේ එක කොටසක්. චේතනා පහල කර කර අකුසල් කරන්න එපා. සබ්බ පාපස්සා කරන. කය මුල් කරගෙන වෙන අකුසල් තියෙනවා. ප්‍රාණඝාත, හොරකම්, වැරදි කාම සීවනයේදී,
ඊළඟට කය මුල් කරගෙන කාටවත් හිංසාවක් පීඩාවක් වෙන විදිහට මගේ කය පවත්වන්නේ කියලා බොහොම මෛත්‍රී සහගතව කයෙන් වෙන අකුසල් වලින් වළකිනවා. ඊළඟට වචනයෙන් කරන අකුසල් තියෙනවා. බොරුව, කේලම, පරුස වචන, හිස් වචන, මුළු ගමක් රටක් ගිනි තියන්න පුළුවන් වචනින්. පවුල් විනාශම කරලා දාන්න පුළුවන් එක වචනින්. බලන්න කොච්චර ඔය කේලන් නිසා, සමහර බොරු නිසා මොනතරම් ප්‍රශ්න ඇති වෙනවද කියලානේ. මහා විශාල අවුල් ඇති කරන්න පුළුවන්. ආනන්තරීය අකුසලයක් කරන්නත් පුළුවන්. සංඝ බීජේ කරන්නේත් වචනේ නෙනේ. එතකොට බලන්න මේ වචනේ මුල් කරගෙන කෙරෙන අකුසල් වලින් වළකිනවා. ඊළඟට හිතෙන් මිත්‍යා දෘෂ්ටිය, ලෝභකම, ද්වේෂය, අනුන්ගේ දේවල් වලට ආස කිරීම, අනුන් නැසීවා වෙනසීවා කිය හිත හිතා කරන දේවල් හිතෙන්, ඒවා හිතේ රැස් වෙන අකුසල්. එතකොට තමන්ගේ සිත, කය, වචනය කියන තුන්දොර මුල් කරගෙන අකුසල් වලින් වළකින්න කියනවා. සබ්බ පාපස්සා කරන. දැන් මේක මතක තියාගන්න ඕනේ. අපි අකුසල් වලින් වළකිනවා විතරක් නෙමෙයි, අපි සීලයක පිහිටියට පස්සේ වෙච්ච වැරදි අකුසල් ගැන හිතන්න හොඳත් නැහැ. දැන් හිතන්න අපේ ජීවිතවල මේ ඉන්න හැම මිනිස්සයාම ගත්තොත් ජීවිතේ ඕන තරම් ධර්මය නොදන්න කාලේ පව්කම් අකුසල් වෙලා ඇති. සෝවාන් වෙලා මනුස්ස ලෝකෙට බැස්ස නෙමෙයිනේ. ඒ නිසා ඕන තරම් පව්කම් ජීවිතේ නොදන්න කාලේ වෙච්ච වැරදි අඩුපාඩු අකුසල් තියෙන්න පුළුවන්. යම් දවසක ධර්මයේ මුණ ගැහුණොත්, යම් දවසක මේක වැරැද්දක් කියලා තේරුණාට පස්සේ, තෙරුවන් සරණ ගියාට පස්සේ, බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වුණාට පස්සේ තමන් දක්ෂ වෙන්න ඕනේ ධර්මයේ පිහිටලා මම දැන් ඉඳන් අද ඉඳන් මම මගේ සිත, කය, වචනය සංවර කරගෙන මම මේ විදිහේ සීලයක් දියුණු කරනවා. දැන් හිතන්න ඔබ සීල් ගත්තා. ඔබ පන්සිල් සමාදන් වුණා කියලා හිතන්න. දැන් ඔබ සීල් අරගෙන භාවනා කරනවා, දන් දෙනවා, පින්කම් කරනවා. දැන් ඔබ ධර්මයේ කරා යනවා. එහෙම ජීවත් වෙනකොට මතක් වෙනවා අර පරණ ඒවා. මගේ අතින් මේ වගේ පව්කම් වුණානේ. මම මේ වගේ වැරදි වැඩ කරලා තියෙනවා නේද? මගේ අතින් මේ වගේ පව්කම් වුණානේ කියලා මතක් වෙනවා. එතකොට මොකද කරන්නේ? එතකොට හිතෙන් දැඩි අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. ඒවා දැන් මට අදාළ නෑ. ඒවා පරණ දේවල්. දැන් මං සීලවන්තයි. අන්න ඒ විදියට හිතලා ධර්මයේ දියුණු කරන්න දක්ෂ වෙන්න ඕනේ. පුංචි අකුසලයක් හරි හිත හිතා හිටියොත් මොකද වෙන්නේ? ඒක බලවත් වෙනවා. අකුසල් හිතන්න බලවත් වෙනවා. ඒ නිසා සබ්බ පාපස් අකරණං කියන්නේ සියලු අකුසල් වලින් වළකිනවා. වෙච්ච වැරදි අඩුපාඩු ඒ අකුසල් ගැන හිතා හිතේ වඩන්නෙත් නැහැ. ඒවා හිතෙනුත් බැහැර කරලා දානවා. දැන් නිකන් හිතන්න වෙන කවුරුත් ඕනේ අඟුලිමාල හාමුදුරු පැවිදි වෙලා භාවනා කරන්න වාඩි වෙලා ගණන් හැදුවනම් මං අරුටත් කෙටුවා 1යි. අර පවුලේ දෙන්නෙකුට කෙටුවා. ඇඟිලි 2ක් කැපුවා. 2යි 1යි 3යි. අන්න අර පවුලේ 3 දෙනෙක් හිටියා 3 දෙනාටම කොටලා ඇඟිලි 3ම කැපුවා. 3යි 6යි. ඇස්පියාගෙන ඌව සිහි කර හිටියානම් භාවනාවක් වැඩෙනවද? ධර්මයේ දියුණු කරන්න පුළුවන්ද? එහෙනම් අදටත් සංසාරේ. එහෙනම් අදටත් අපායයි. එතකොට තමන්ගේ ජීවිතේ වෙච්ච වැරදි අඩුපාඩු සියල්ල ධර්මයට ආවට පස්සේ ධර්මයේ කරා යනවා. ඒ සියල්ල හිතෙන් අමතක කරලා. ඒ විදිහට තමයි දැන් ඔය අම්බපාලි වගේ ගණිකාව හිටිය නගර සෝබණිය. රහත් වුණා සියල්ල හිතෙන් අතහැරලා. ධර්මයේ කරා ගියා. සිරිමා කියලා නගර සෝබිනියක් හිටියා. තබ්බද්දායි කියලා හොරේ 500ක හොර කණ්ඩායමක් එක්ක මුළු ගම් පහරපු හොරු පිරිසක්. මේ 500ම ඇවිල්ලා පැවිදි වෙලා ධර්මයේ දියුණු කරා රහත් වුණා. මං අරගේත් බින්දා මේගේත් බින්දා අරගේත් බින්දා කියලා ඌව කල්පනා කර හිටියේ නෑනේ. ඒ සියල්ල හිතෙන් අතහැරියා. දැන් මං සීලවන්තයි. මම ධර්මයේ කරා යනවා කියන දැඩි අදිෂ්ඨානෙන් ධර්මයේ දියුණු කරා. ඒ නිසා පුංචි දේවල් හිතේ යාගෙන පසුතැවෙන්න බලවත්. කෝසල මල්ලිකාවටත් උනේ බුදුරජාණන් වහන්සේගේ කාලේ කොසල් රජුගේ බිසවක් හිටියා. කෝසල මල්ලිකා බොහෝම සද්ධාවන්තයි. කොසල් රජුරු අසද්දුෂ්‍ය මහා දානයක් දුන්නා. ඒ පින්කම සැලසුම් කරෙත් මල්ලිකාදී. රජුරුව බැරි වෙලාවත් බුදුරජාණන් වහන්සේ ගැන වැරදි දෙයක් හිතුවොත් මල්ලිකා දේවිය ඉදිරියට ඇවිල්ලා කියනවා රජුරුව ඔහොම හිතන්න එපා. බුදුරජාණන් වහන්සේ කාන්තේ මරහං සම්මා සම්බුද්දයි විජ්ජාචන්න සම්පන්නයි සුගතෝ ලෝකවිදූ කියලා හිත ධර්මී බුදු ගුණවල පිහිටවනවා. හැබැයි සෝවාන්වත් වෙලා හිටියේ නැහැ.
අන්න ඒකයි අනතුර. ඉතින් මෙහෙම පින් කර කර හිටියට ජීවිතේ තමන් අතින් වෙච්ච වැරැද්දක් හිත හිටියා. මේක හිතෙන් අයින් කරන්න ඕන දෙයක්. මම මේ වගේ පව්කමක් වුණා නේද? මම මේ වගේ වැරැද්දක් කරා නේද කියලා මේකම සිහි කර කර හිටියා. එහෙම ඉඳලා හදිස්සිය අසනීප වෙලා මරණාසන්න වෙච්ච වෙලාවේ කරපු පින සිහි කරගන්න නැතුව අකුසලේ බලවත් කරගත්තා. මරණ මංචකේ අර අකුසලේ බලවත් වුණා ආසන්න අකුසලයක් හැටියට මතුවෙලා ආවා. දින කීපයක් දවස් 7ක් දුගතියක ඉපදුනා කියලා තියෙනවා අපායකට වැටුණා. හැබැයි කරගත්ත පින බලවත් වැඩි නිසා දින කීපයයි අපායේ හිටියේ දින 7කින් අපායෙන් චුත වෙලා දිව්‍ය ලෝකෙ ඉපදුණා. හැබැයි දවස් කීපයක් හරි ඉතින් අපායට වැටුණානේ. එතකොට අපිට පේනවා මේ මරණ මංචකේ වුණත් අකුසලයක් සිහි කරලා බලවත් කරගත්තොත් ආසන්න අකුසලයක් හැටියට ඒක බලවත් වෙලා දුගතියකට වැටෙන්න පුළුවන්. අන්න ඒ නිසා පින්වතුනි අකුසල් වලින් වළකිනවා වගේමයි වෙච්ච වැරදි අඩුපාඩු අකුසල් හිතෙනුත් අයින් කරලා ධර්මයේ දියුණු කරන්න දක්ෂ වෙන්න. ඊළඟ දේ තමයි කුසලස් උපසම්පදා. අපි වඩන්නේ මොනවද? කුසල්. පුළුවන් තරම් දන් දෙනවා, සිල් රකින්නවා, භාවනා කරනවා, පින් කරනවා. කරපු පුංචි පිනක් හරි සිහි කරන්න ඕන. දැන් අකුසල් වල ස්වභාවය ඒවා හිතෙන් අයින් කරන. හැබැයි කුසල් වල ස්වභාවය ඒවා හිතේ වඩන්න ඕනේ. ඒවා දියුණු කරන්න ඕනේ. ඒකනේ ඉස්සර මිනිස්සු පින් පොත් තියාගත්තේ. තමන් කරන පින පොතක ලියනවා. ඒක ලියලියා දවස ගානේ පෙරල සිහි කර සතුටු වෙනවා. කවුරුත් පව් පොත් තියාගත්තේ නැහනේ. පින් පොතක් තිබ්බේ. කරන පින පොතක ලියලියා සිහි කරනවා. දැන් හිතන්න අපි ඕක පටන් ගත්තා. දානයක් දුන්න ඕක ගිහිල්ලා දිනේ දාලා ලියනවා. අද මම මේ විදිහේ දානයක් පූජා කරගත්තා. බණ ඇහුවනම් ගිහිල්ලා ලියනවා. අද මම මේ වගේ ධර්මයක් ශ්‍රවණය කරා කියලා සාරාංශ කරලා මතක තියෙන හැටියට ලියා ගන්නවා. අද මම මේ විදිහට අද පොයි දවසක් මම මෙහෙම සිල් ගත්තා. අද මම මේ වගේ පින්කමක් කරා. අපේ ජීවිතේ කරපු පුංචි පින හරි අපි ලියලා තියාගෙන හරි විටින් විට සිහි කරන්න පුරුදුණු කාලයක් යනකොට අපි නොදැනුවත්වම ලොකු පොතක් පින් වලින් පිරීලා යනවා. ඊට පස්සේ නිකම් මේ පොත දිහා බැලුවත් හිතට ලොකු සතුටක් ඇති වෙනවා. මම ජීවිතේ පොත් පිරෙන තරම් පින් කරගත්තා නේද කියලා සතුටක් ඇති වෙනවා. අන්න ඒ නිසා කරන පින බලවත් කරගන්න දක්ෂ වෙන්න. මරණ මංචකේ හරි කරන පින සිහි කර මැරුණොත් ඒකාන්තයෙන් සුගති. ආසන්න කුසලයක් හැටියට බලවත් කරගන්න පුළුවන්. ඒ නිසා පින්වතුනි මේ චේතනා පහල කරලා රැස් කරගන්න කර්මයන්ගේ විපාක එක එක ස්වරූපෙන් තමයි මතුවෙන්නේ. දැන් අපිට හිතෙන්න පුළුවන් දැන් අපිට ඕන විදිහට කර්මය දකින්න බෑ ලෝකෙ තුල. අපි නම් හිතනවා අපේ තරහකාරයන්ට සමහරලාවට අමනාප අප්‍රිය පුද්ගලයන්ට කෝ මුන්ට මේවැ විපාකත් නෑනේ කියලානේ. අච්චර පව්කම් කරනවා කෝ මුන්ට කිසි දෙයක් වෙන්නේ නෑනේ කියලා හිතනවා සමහරලාවට නේ. එතකොට අපිට ඕන විදිහට මේ එක එක්කෙනාට කර්ම විපාක දෙනවද? එහෙම වෙන්නේ නෑ. පින්වතුනි මේ කර්ම විපාක විෂය අචින්ත්‍ය දෙයක්. අචින්ත්‍යයි කියන්නේ සාමාන්‍ය මිනිස්සෙක්ගේ සිතීමේ හැකියාව ඉක්මවා ගිය දෙයක්. ඒක බුදු කෙනෙක්ගේ විෂයක්. හැබැයි බුදුරජාණන් වහන්සේ අපිට තේරුම් ගන්න කොටස් කීපයකට බෙදලා පෙන්නනවා. සමහර කර්ම තියෙනවා අපි චේතනා පහල කරලා රැස් කරගන්න දේවල් මෙලොවම මතුවෙලා විපාකේ හම්බෙනවා. ඒවට කියනවා දිට්ඨ ධම්ම වේදනීයයි. සමහර කර්ම තියෙනවා මෙලව විපාක දෙන්නේ. ඒවා ඊළඟ ජීවිතේට විපාකේ හම්බෙන්නේ. උපපංච වේදනීය. තවත් කර්ම තියෙනවා නිවන් දකින්නකම් හැම ආත්මයකම විපාක දිදී යනවා. පිරිනිවන් පාන ආත්මෙත් විපාකේ කොටසක් හරි හම්බෙනවා. ඒවට කියන ප්‍රවෘත්ති විපාක කියලා. ඉතුරු වෙන ටිකක් හරි ඒ ජීවිතෙත් විපාකේ හම්බෙලා තමයි පිරිනිවන් පාන්න වෙන්නේ. දැන් මොගලන් හාමුදුරන්ට උනේනේ. අන්න ඒ වගේ සසර තමන් කරන කර්මයන්ගේ විපාක එක එක ස්වරූපයෙන් මතුවෙනවා. දැන් ඔය අහෝසි කර්ම කියන ඒවා සමහරු පටලගෙන තියෙනවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක අර පව් සමා කරනවා වගේ මේක අහෝසි කරන්න පුළුවන් නම් ලේසි වැඩේනේ. හොරකමක් කරා ඒක වහන්න දානයක් දුන්නා. හොරකමට දානී කැපෙනවා. එහෙම වෙනවද? හොරකමේ විපාක වෙනම හම්බෙනවා. දීපු දානී විපාක වෙනම හම්බෙනවා. එහෙම නැතුව කරන අකුසල් පිනකින් වහන්න පුළුවන් කමක් නැහැ. අහෝසි කර්ම කියන ඒවා ධර්මයේ මේ විදිහටයි තේරුම් ගන්න තියෙන්නේ. දැන් අපි හිතමු කෙනෙක් සෝවාන් වුණා කියලා. හොඳට වීරියෙන් ධර්මයේ දියුණු කරලා සෝවාන් වෙනවා. සෝවාන් වෙච්ච කෙනා සතර අපායේ උපදිනවද? අපායගාමී සංසාරිකව රැස් වෙච්ච යම්තා කර්මයක් නම් ඒ සියල්ල අහෝසි වෙලා යනවා.
සතර අපායේ මිදෙනවා කියන්නේ සතර අපායේ ගාමීව සසරේ රැස් වෙලා තිබ්බ සියලු කර්ම අහෝසි වෙනවා. ආත්ම 7ක් තුල විතරක් විපාක දෙන්න කර්ම ටිකක් ඉතුරු වෙලා ඉතුරු සියල්ල අහෝසි වෙනවා. නතේ බවං අට්ඨමං ආදියන්ති. 8 වෙනි භවයකින් එහා විපාක දෙන්න කර්ම ඉතුරු වෙන්නේ නැහැ කියලා. ඒවා අහෝසි වෙලා යනවා. යම් කෙනෙක් මේ ජීවිතේම වීරිය වඩලා සකදාගාමි වෙනවා. සකදාගාමි වෙච්ච කෙනා කාම ලෝකයේ උපදින්නේ එක වතාවයි. එතනින් එහා විපාක දෙන්න තියෙන සියලු කර්ම අහෝසි වෙලා යනවා. කෙනෙක් අනාගාමි වුණොත් කාම ලෝකේ විපාක දෙන්න එකම කර්මයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. කාම ලෝකේ විපාක දෙන්න තියෙන සියලු කර්ම අහෝසි වෙනවා. සුද්ධාවාස බඹලව ඉපදිලා එහිදි පිරිනිවන් පානවා. රහත් වෙච්ච කෙනාට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ කීනං පුරාණං පැරණි කර්ම ෂේ වුණා. නවන් නත්ති සම්භවං අලුතෙන් කර්ම හටගන්නෙත් නෑ. විරත්ත චිත්තා ආයතිකේ බවස්මි. අනාගතේ භවයක් පිණිස චේතනා පහල කරලා කර්ම රැස් වෙන්නෙත් නෑ. නිබ්බන්ති දීරා යථායම්පදීපු හරියට පහනක් නිවිලා යනවා වගේ. තෙලුයි වැටි අවසන් වෙලා පහන නිවිලා ගියා වගේ නිවිලා යනවා. එතකොට පැරණි කර්මශේ වෙනවා අලුතෙන් කර්ම හැදෙන්නෙත් නෑ. ඒ සියල්ල අහෝසි වෙනවා. ඒ නිසා පින්වතුනි ඒ විදිහට තමයි කර්මය අහෝසි කරගන්න තියෙන්නේ. හැබැයි මෙහෙම දෙයක්ත් තියෙනවා. පින බලවත් වෙන්න අකුසල් වල විපාක ශක්තිය යටපත් වෙන්න. අකුසල් විපාක යට කරගන්න පුළුවන් පින බලවත් වුණොත්. ඒක තමයි ඔය කියන්නේ කරදර බාධා එනකොට අපි ඔය කොහෙන් හරි නිකන් කේන්දරයක් හරි උසන් ගිහිල්ලා අහගෙන ඉන්නේ අපලයක් කියලා. තමන් කරපු පෙර අකුසල් මතුවලා විපාක දෙන කාල. ඒ අකුසල් නිතර විපාක දෙන්නකොට අපි පුළුවන් තරම් පින් කරන්න ඕන. දන් දෙනවා, සීල් රකින්නවා, බෝධි පූජා කරන මොනවා හරි බලු කපුටු දාන හරි පුළුවන් විදියට දෙන්න ඕන. එහෙම පින් කරන්න මොකද වෙන්නේ? පින බලවත් වෙනකොට අකුසල් වල විපාක ශක්තිය හීන වෙලා යටපත් වෙනවා. අන්න ඒ නිසා පින බලවත් කරගෙන අකුසල් යටපත් කරන්න පුළුවන්. ඒ ඇරෙන්න අපිට ඕන විදිහට විපාක වලින් හැංගෙන්න බෑ කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. න අන්තලික්කේන සමුද්ද මජ්ජේ අන්තරීක්ෂමේ අහසේ ගිහිල්ලා කරපු කර්මවල විපාක වලින් හැංගිලා ඉන්න තැනක් නෑ කියන විශ්වේ. සමුද්ද මජ්ජේ මුහුද මැදට ගිහිල්ලා හැංගෙන්න තැනකුත් නෑ කියන. න පබ්බතානං විවරම් පවිස්ස පර්වතයක් ඇතුලේ කන්දක් උඩට ගිහිල්ලා හැංගෙන්න ගල් ගුහාවක් හරි එහෙම කර්මයෙන් මිදිලා ඉන්න තැනක් නෑ කියන. තමන් යමක් කරා නම් යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදු. ඒකේ විපාකේ තමන් කරා එනවා. එතකොට අබ වැපිරුවොත් අබ හම්බෙනවා. යාදිසං වපතේ පීදා තාදිසං හරතේ පලං කියන. යමක් වැපිරුවද ඒක තමයි අපිට අස්වැන්න හැටියට හම්බෙන්නේ. සසරේ වපුරපු දේවල් වල අස්වැන්න තමයි අපි මේ නෙලන්නේ. ඒ නිසා පින්වතුනි කර්මය ගැන හොඳට තේරුම් ගන්නට ඕන. දැන් නිකන් හිතන්න මෙහෙම දෙයක් සමාජයේ තුල නිකන් අවංකව හිතුවොත් මෙහෙම දෙයක් පේනව නේද? හොඳ ධනිය තියන අය ඉන්නවා පොහොසත් අය. හැබැයි ගුණ යහපත් කොටසකුත් ඉන්නවා. දන් දෙන සීල් රකින්න භාවනා කරන කොටසක් ඉන්නවා. ඒ අය පෙර පින් තියෙද්දිම මනුස්ස ලෝකෙට ආපු අය. දැන් අපි ගමු මෙහෙම සමහර අය අපිට පේනවා මනුස්ස ලෝකෙ නිකන් බොහොම රූපෙනුත් ලස්සනයි. සල්ලි ඕන තරම් තියෙනවා. ව්‍යාපාර පටන් ගත්තොත් පටන් ගන්න ව්‍යාපාරත් දියුණු වෙනවා. කීර්තිය ප්‍රසිද්ධිය ගෞරවයේ හැම දෙයක්මත් තියෙනවා. හැබැයි ඒ කොච්චර ධනෙ තිබුණත් කවදාවත් දානයක් දෙන්නේ නැති බරි මිනිස්සෙකුට පිහිට වෙන්න කෑම ටිකක් දෙන්න උදව්වක් කරන්න හිත නැමෙන්නේ. කරන්නෙම අපරාධ ජඩ වැඩමයි කරන්නේ. එතකොට මේ වගේ පව්කම්ම කර ඉන්න කොටසක් ඉන්නවා. එතකොට නිකන් අපිට පේනවා මේ පව්කාරයන්ටම හරියනවා වගේත් එකක් පේනවනේ. මිනිස්සු කියනවනේ අච්චර පව් කරන්නේ උන්ට කෝවේ විපාක කියනවනේ. එහෙම කියනවා. එහෙම එකක් නිකන් අපිට බැලූ බැල්මට පේනවා. ඊළඟට බලන්න ඒකේ අනිත් පැත්ත. ඔය හොඳට බලන්න ඔය වැඩිපුරම ඔය සීල් රකින්න, පින්කම් කරන, දන් දෙන. ගොඩාක් ඔය ගිහිලා බලන්න හොඳට ඔය චෛත්‍යයක් ළඟ, බෝධියක් ළඟ නිතර බණ භාවනා කරන, පින් කරන, දන් දෙන, සීල් රකින්න අය දිහා හොයාගෙන යන. සමහර වෙලාවට රූපෙන් ගත්තා සමහර ලාවට ඒ තරම් ලස්සනක් පෙනුමක් නෑ. ලෙඩ රෝග ගත්තත් වැඩි. හැම වෙලීම ඇඟේ පතේ අසනීප, කායික දුර්වලතා, අසනීපත් වැඩි. ඊළඟට ප්‍රශ්නත් වැඩි. ආර්ථික ප්‍රශ්නත් වැඩි මිනිස්සුන්ට.
නින්දා අපහාස නැති චෝදනාත් එනවා. මොන දේ කරත් හොඳක් අහන්නත් නෑ. හැබැයි එහෙම ප්‍රශ්න ගැටලු තිබුණත් ඒ මිනිස්සු දන් දෙනවා. වේලක් කැර වේලක් කාලා හරි පන්සලට දාන ටික යවනවා. නැති බැරි මිනිස්සෙක් දැක්කොත් බඩකින්නේ ඉඳන් හරි තමන්ගේ බත්පත දන් දෙනවා. එතකොට මේ ගුණ යහපත් මිනිස්සුන්ටම නිකන් කරදර වගේ එකකුත් පේනව නේද? එහෙම එකකුත් තියෙනවා. නැත්තේ නෑ තියෙනවා. හැබැයි අපි ඕක ධර්මයෙන් තේරුම් කරගත්තේ නැත්නම් අපිට වරදිනවා. කර්මය ගැන අපි විමසලා හරියට අවබෝධ කරගත්තේ නැත්නම් අපි හිතන්නේ මොකද්ද? කෝ අච්චර පව්කාරයන්ට මේවැ විපාක හම්බෙන්නේ. මෙච්චර ගුණ යහපත් සිල්වත් ගුණවත් පින් කරන අපිටමයි කියනවා මේවැ විපාක. එහෙම හිත හිත තමන්ගේ පිනට ගරහා කරගන්න. තමන්ගේ ගුණධර්ම වලට තමන්ම බැනගන්න. මොකද ඒ කර්මය ගැන අවබෝධයක් නැතිකම නිසා. ඕක හොඳට තේරුම් ගන්න මේ විදිහට. ඔබ හොඳට අහගෙන හිටියොත් ඔබට තේරෙයි. දැන් හිතන්න පව් කරන මිනිස්සෙක් ගැනම හිතන්න පව්කාරයෙක් ගැන. දැන් කෙනෙක්ගේ ජීවිතේ තියෙන දුෂ්චරිත ඔක්කොම කරන පව්කාරයෙක් ඉන්නවා කියලා. පංච දුෂ්චරිතයේම යෙදෙනවා. හැබැයි මේ මිනිස්සයා ටිකක් හරි පින්කම් කරන්නෙත් නැද්ද? ජීවිතේ මොනවා හරි පොඩි පින්කනුත් කරනවනේ. ඔය මොන අපරාධ කරත් සමහර වෙලාවට මල් වට්ටියක් හරි ගෙනහිලා පූජා කරනවා. එක්කෝ දන්සලක් හරි දෙනවා. තෝරණක් හරි ගස්සනවා. එහෙම මොනවා හරි කරනවා. එක්කෝ පෙරහැරක් කරන එකට හරි ගිහිලා උදව් කරනවා. මොනවා හරි නම තියාගන්න හරි දෙයක් නම ගහලා හරි කරනවා. එතකොට දැන් හිතන්න 90%ක්ම පව් කරපු පව්කාරයෙක්. පින් කරලා තියෙන්නේ කොච්චරයිද? 10%ක් වගේ පොඩ්ඩක් පිනකුත් තියෙනවා ජීවිතේ. 90%ක්ම තියෙන්නේ පව්. මෙහෙම මිනිස්සෙක් මරණයට පත් වෙනකොට බලවත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි මොනවද? අකුසල්. දැන් පව්නේ වැඩි. අකුසලේ බලවත් වෙලා වැටෙනවා මරණින් මත්තේ නිරේට. නිරේට වැටුණාට පස්සේ නිරේදි විපාක දෙන්නේ මොනවද? අකුසල් ටික. අර 10%ක් වගේ තියෙන පුංචි පින එහෙම ඉතුරු වෙද්දී අර තියෙන 90%ක් තරම් කරගත්ත පව් ටික ඔක්කොම විපාක හම්බෙනවා. කල්ප ගණන් විපාකේ හම්බෙනවා. ඔය දේවදූත සූත්‍රයේ බාලපඬිත සූත්‍රය වගේ දේශනාවල තියෙනවා නිරෙන් නිරේට වැටි වැටි කර්මයේ ගෙවෙන කම්ම නිරේ කල්ප ගණන් යනවා කියලා. සමහරු ලෝකුම නිරේට වැටෙනවා. එතනින් මහා නිරේට වැටෙනවා. එතනින් අසිපත් නිරේට වැටෙනවා. මේ වගේ උණු අලු නිරේ මේ වගේ නිරේවල් ගණනාවක් තියෙනවා. එතකොට මේ ඔසුපත් නිරේවල් ওই නිරෙන් නිරේට වැටි වැටි කල්ප ගණන් දුක් විඳිනවා. දැන් කල්ප ගානක් නිරේ තුල දුක් විඳිනකොට මොකද වෙන්නේ? අර කරපු අකුසල් වල විපාක ටික ගෙවිලා අකුසල් වල විපාක ශක්තිය හීන වේගෙන යටපත් වෙලා යනවා. දැන් විපාකෙ ගෙවෙනවා. කල්ප ගානක් දුක් විඳිනකොට අකුසල් විපාක ගෙවිලා යටපත් වෙනවා. එහෙම අකුසල් වල විපාක ගෙවෙනකොට දැන් බලවත් වෙන්නේ මොකද්ද? අර පුංචි පින උනත් දැන් බලවත් වැඩි. ඒ පින දැන් ගොඩක් බලවත්. ඇයි? අපායේදී අර අකුසල් ටික කල්ප ගානක් ගෙවලා ඉන්නේ. සමහරු ගැන තියෙන ඔය දේශනාවල ලක්කන සංයුත්තේ තියෙනවා බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ඔය කෙනා නිරේ ඉඳලා දුක් විඳලා තමයි කියන ඔය പ്രേත ලෝකේ ඉපදිලා ඉතුරු කර්මෙ ගෙවන්නේ. එතකොට නිරෙන් සමහරු එනවා പ്രേත ආත්මෙට. එතනින් ආයි තිරිසන් අපායට වැටෙනවා. ආයි නිරේට වැටෙනවා. ඔය විදියට සතර අපායෙම කල්ප ගණන් ගෙවනවා. අපායේ අකුසලේ ගෙවලා අකුසල් වල විපාක ටික ඉවර කරගෙන හීන කරගෙන යටපත් කරගන්නකොට පින දැන් බලවත් වැඩි. ඉතුරු වෙච්ච පුංචි පින බලවත්. එහෙම කෙනෙක් අපායෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට එනකොට දැන් පින වැඩි. දැන් මනුස්ස ලෝකෙ ඉපදුනත් බොහොම ලස්සනයි. ප්‍රසිද්ධිය, කීර්තිය, ගෞරවය හැමදේම ලැබෙනවා. මිල මුදල් ඕන තරම්. නිකන් සුයිප් එකක් ගත්තත් වැටෙනවා. එතකොට තමන් පටන් ගන්න හැමදේම හරියනවා. ගෞරව සත්කාර සල්ලි මිල මුදල් හැමදේම තියෙනවා. හැබැයි කෝටි ගණන් ධනය තිබුණත් කොච්චර සැපසේ වැජබිලා හිටියත් කොහේඳන් ආපු කෙනෙක්ද මේ? කල්ප ගණන් නිරේ ඉඳලා ආපු කෙනෙක්. එතකොට තමන්ගේ මනස කොහෙට නැඹුරු වෙච්ච හිතක්ද තියෙන්නේ? අපායගාමී හිතක් තියෙන්නේ. සසරේ අකුසල් වලට නැඹුරු වෙච්ච ජීවිත. කෝටි ගණන් ධනෙ තිබ්බත් දන් දෙන්න හිතෙන්නේ. මොන තරම් ධනෙ තිබුණත් නැති බැරි මිනිස්සෙකුට උදව්වක් කරන්න හිතෙන්නේ.
ගුණ යහපත් ජීවිතයක් ගත කරන්න හිතෙන්නේ. කොච්චර ධනය තිබ්බත් කරන්නෙම ජඩකම් අපරාධමයි. කරන්නෙම පව්කම්මයි. අර පෙර ඉතුරු වෙච්ච පින මෙහි විපාක විදින ගමන් කල්ප ගානක් ආයි අපායට ගිහිලා විඳවන්න ගොඩක් රැස් කරගෙන යනවා. ඊළඟට යනවා ආයෙමත් පුරුදු තැනට ගිහිල්ලා කල්ප ගණන් අර රැස් කරගත්ත ටික ගෙවනවා. එහෙම කෙනෙක් දිහා අපි බලලා කීවොත් කොමුන්ට මේ විපාක කියලා කාටද වැරදිලා තියෙන්නේ? එතකොට අපිට කර්මය ගැන තේරුමක් නැති නිසායි. ඕකෙම අනිත් පැත්ත තමයි බොහෝ වෙලාවට ওই දන් දෙන සිල් රකින්න ගුණ යහපත් අහිංසක මිනිස්සු දිහා බලන්න. දැන් හිතන්න ඕක මේ විදිහට තේරුම් ගන්න. කෙනෙක් ඉන්නවා සංසාරිකව නිතර පුරුද්දක් පාරමිතත් වඩනවනේ. දන් දෙනවා. හරියට දන් දෙනවා. සිල් රකින්නවා. භාවනාත් කරනවා. පින් කරනවා. දැන් ජීවිතේ 90%ක්ම පින් කරගත්ත කෙනෙක් ගැන හිතන්න. හැබැයි සෝවාන්වත් වෙලා නැත්නම් සිත කය වචනය කියන තුන් දොරින් කෙලෙස් සහිතව ජීවත් වෙනකොට අකුසල් කෙරෙන්නේ නැද්ද? ඔය කොච්චර පින් කර කර ජීවත් වුණත් කෙලෙස් සහිතව ජීවත් වෙනකොට අකුසලුත් ටික ටික හරි රැස් වෙනවා කෙරෙනවා. එතකොට 90%ක්ම පින් කරත් අකුසලුත් ටිකක් හරි ජීවිතේ රැස් වෙනවා. දැන් එහෙම මිනිස්සෙක් පිනට නැඹුරු වෙච්ච කෙනෙක් මරණයටපත් වෙලා උපදිනවා කියලා හිතන්න දිව්‍ය ලෝකේ. දැන් මෙයා දෙව්ලොව ඉපදුනා. දිව්‍ය ලෝකේ කියන්නේ අකුසල් විපාක දෙන තැනක්ද? දිව්‍ය ලෝකෙදී අකුසල් මතුවෙන්නේ නැහැ. අකුසලේ එහෙම ඉතුරු වෙනවා. තමන් රැස් කරගත්ත පින්වල විපාක දිව්‍ය ලෝකෙන් දිව්‍ය ලෝකෙට ගෙවනවා. සමහර දෙවිවරු ගැන තියෙනවා දිව්‍ය ලෝක 6ෙම පිළිවෙලින් උපදිනවා කියන. චාතුම් මහරජිකේ ඉපදිලා සම්පූර්ණ දිව්‍ය සැප සම්පත් සම්පූර්ණ ආයුෂ ගෙවනවා. එහෙන් යාම දිව්‍ය ලෝකෙට යනවා. එතනින් තුසිතේට යනවා. නිම්මාන රතයට යනවා. පරිනිම්මිත වසවර්තියට යනවා. තාවතින්සයට යනවා. අපේ බෝසතාණන් වහන්සේ ගැන තියෙනවා අවුරුදු 6ක් මෛත්‍රී ධ්‍යාන වඩලා සංවට්ට විවට්ට කල්ප ගානක් දෙව්ලොවින් බඹලොවට බඹලොවින් දෙව්ලොවට දෙව්ලොවින් බඹලොවට දිව්‍ය බ්‍රහ්ම ලෝකවල විතරක් සැප විඳිමින් ඒ පිනේ විපාක ගෙව්වා කියන. මනුස්ස ලෝකෙටවත් ආවේ නැහැ කියනවා. එච්චර සැප වින්දා කියනවා අවුරුදු 6ක් මෛත්‍රී ධ්‍යාන වැඩීමේ පින. එතකොට බලන්න අපිට පේනවා පින් කරගත්ත කෙනාගේ පින විපාක දෙනවා සුගතිය දිව්‍ය ලෝකවල. දැන් මෙහෙදි හොඳට පින් කරගෙන දිව්‍ය ලෝකෙ ගිය කෙනා දිව්‍ය ලෝකෙ පුදුම විදිහට සැප විඳ විඳ කල්ප ගානක් පින ගෙවනවා. දැන් කාලයක් එහි කල්ප ගණන් සැප විඳිනකොට මොකද වෙන්නේ? පිනේ විපාක ශක්තිය ගෙවිලා පින විපාක දීලා ඉවර වෙනවා. පිනේ විපාක අවසන් වේගෙන යනකොට දිව්‍ය ලෝකෙන් චුත වෙනවා. එහෙන් චුත වෙනකොට දැන් බලවත් මොනවද? අර පුංචි අකුසල් ටික දැන් බලවත් වැඩි. එහෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට වැටෙන්නේ අකුසල් බලවත් වෙලා. මෙහෙට වැටෙනකොට සමහර වෙලාවට කායිකව වුණත් එහෙම ප්‍රසන්න පෙනුමක් නෑ. රස්සාවකට ගියත් කවුරුත් ගණන් ගන්නෙත් නෑ, පිළිගන්නෙත් නෑ. රස්සාවක් හරියන්නෙත් නෑ සමහරව. ඇඟපතේ ගත්තත් ලෙඩ රෝග හැමෝටම වඩා වැඩි. උපන්දා ඉඳන් ලෙඩ සමහර වෙලාවට. ඊළඟට නැති චෝදනා, නින්දා, අපහාස, ප්‍රශ්න කොච්චර හොඳ කරත් අහන්න ලැබෙන්නේ වැරදි දේවල්මයි. බොහෝම අමාරුවෙන් තමයි එදා වේලා හරි හම්බ කරගන්න තියෙන්නේ. ජීවිතේ පුදුම ප්‍රශ්න ගොඩක් යටතේ අර අකුසල විපාක ටික ගෙවනවා. හැබැයි කොච්චර ප්‍රශ්න අකුසල් ගෙව්වත් මෙහි කොහේ ඉඳන් ආපු කෙනෙක්ද මේ? කල්ප ගණන් දිව්‍ය ලෝකේ සැප විඳලා සසර පින් කරපු චරිතයක්. එහෙම කෙනෙක් මනුස්ස ලෝකේ මොන දුක් ගැහැට තිබුණත් වේලක් කර වේලක් කාලා හරි දන් දෙනවා. ඇයි? සසර පුරුද්ද දාණයට නැඹුරු වෙච්ච කෙනෙක්. කොච්චර අගහිඟකම් තිබුණත් මොන විදියට හරි පින් කරනවා. දන් දෙනවා. ගුටි කකා හරි සීල් ගන්න යනවා. කොච්චර යන්න එපා කියලා ගෙවල් වලින් බැන්නත් යනවා. භාවනා කරන්න යනවා, පින් කරනවා. බඩකින්නේ ඉඳන් හරි නැති බැරි මිනිස්සෙකුට තමන්ගේ බත්පත හරි දන් දෙනවා. ඒ මොකද? සසර පිනට නැඹුරු වෙච්ච ජීවිත. දැන් එහෙම කෙනෙක් මේ කර්මය ගැන තේරුම් ගන්න නැතුව වැරදියට හිතුවොත් මෙච්චර දන් දෙන සීල් රකින්න ගුණ යහපත් අපිටමනේ මේ කරදර කියලා හිතුවොත් වැරදිලා තියෙන කාටද? තමන්ට. මේ සසර ගැන කර්මය ගැන තියෙන නොදන්නකම. ඒ නිසා පින්වතුනි, ඔය පින් කරන බොහෝ දෙනෙකුට සසර පුරුදු පුදුම විදිහට තියෙනවා. මම එක සිදුවීමක් යන ඔබ දන්නවා මම හොරන ආරාමයක් හදනවා. ඉතින් මේක මම ඔය මාධ්‍ය කීපයකින් කිව්වා
ඒක මට නෙමෙයි භික්ෂුන් වහන්සේ ආරණ්‍යගත භික්ෂුන් වහන්සේලා ওই කැලෑවල වල භාවනා කරන හාමුදුරුවෝ පිරිසකට පූජා කරා. ඒ වගේම ගිලන් වෙච්ච ස්වාමීන් වහන්සේලාට එතන වෛද්‍යවරු ගෙනහලා නොමිලේම ප්‍රතිකාර කරන්න මං ඉදිරියේ සැලසුම් කරගෙන තමයි මේ ආරාමේ හදන්නේ. ඉතින් ඕක මං කිව්වට පස්සේ අනුරාධපුරේ මගේ භාවනා වැඩසටහනක් තිබ්බා. ඒ භාවනා වැඩසටහනට ඇවිල්ලා හිටිය පොළොන්නරුවේ ඉඳන් වයසක අම්මා කෙනෙක්. ඒ අම්මා කලින් දවසේ ඇවිල්ලා රුවන්වැලි මහා සෑය ළඟ වන්දනා කරලා මළුවේ ගහක් යට නිදාගත්ත කිව්ව අයිනක. උදේ පාන්දර මගේ භාවනා වැඩසටහනට ආවා. ඇඳගෙන ඉන්න ඇඳුම් දැක්කහම තේරෙනවා මොන තරම් දුප්පත් කෙනෙක්ද කියලා. බොහෝම වයසක බොහෝම දුර්වල හරිම දුප්පත් අම්මා කෙනෙක්. ඇවිල්ලා ඉවර වෙලා මට අනේ හාමුදුරනේ මම පොළොන්නරුවේ මෙහෙමයි මං ඊයේ ආවේ කීවා ඔබ වහන්සේගේ මේ ආරාමයට ආධාරයක් දීලා යන්න. මම ඉතින් හිතුවා නේ ඉතින් පොඩි මුදලක් වෙන්නේ නැති පව් දුප්පත් කෙනෙක් කියලා. බලපුවාම පින් පඩි එකතු කරගත්තේවා රුපියල් 10000ක්ද 7000ක්ද කොහෙද තිබ්බා. දැන් මට සල්ලි දෙන්න හිතෙනවා ඒ අම්ම දැක්කහම. දැන් පින් පඩිය කියන්නේ මේ මහ ලොකු ගාණක් හම්බෙනවදනේ. ජීවිත කාලෙම සමහර වෙලාවට ඉතුරු කරගත්ත දේ වෙන්නේ නැතිව. ඊට පස්සේ මං කිව්වා අනේ අම්මේ ඕක එපා මට මේ පොඩි මුදලක් දෙන්න කියලා. ඊට පස්සේ දැන් අඬන්න ගත්තා. නෑ මම මේක දෙන්න මම මේ හිත ආවේ මට සුගතිය යනකොට මට මැරෙන්නකොට හරි සිහි වෙන්න තියෙන ඔච්චරයි කියලා. ඊට පස්සේ දැන් මට කරගන්න දෙයක්වත් නෑ. පස්සේ මම මොකද කරේ මම මේ මුදල ගත්තා. අරගෙන පින් දීලා ඇරියා. හැබැයි මම ඇඩ්‍රස් එකයි ඉන්න තැනයි විස්තරෙයි ඔක්කොම ලියාගත්තා. ලියාගෙන මං කෙනෙක්ව යොදවලා පොළොන්නරුව පැත්තේ මගේ බණ කීපයක් සංවිධානය කරපු කෙනෙක් යොදවලා ඉන්න තැන හෙව්වා උදව්වක් කරන්න. ගත්ත මුදල අනිත් පැත්තට වෙන විදිහකින් දෙන්න හිතාගෙන. බලනකොට කඩා වැටිච්ච පුංචි පොල්ලතු ගේක බිත්තියකුත් කඩාගෙන වැටිලා ඊටාම දුකසේ ජීවත් වෙන අම්ම කෙනෙක්. දැන් මං ඉදිරිපත් වුණා මේ මහත්තයට කිව්වා අපි කොහොම හරි ගේ හදලා දෙමු කියලා. ඉන්න ගේ හදලා දීලා කන්න බොන්න බඩු ටිකක් ඉස්සරලාම රුපියල් 10000ක විතර බඩු ටිකක් ගිහිල්ලා දැම්මෙව්වා. දාලා දැන් ගේ හදලා දෙන්න මම පොරොන්දු වුණා. මං කිව්වා කියන්න එපා මේ හාමුදුරු කරන්න කියලා අපි කොහොම හරි පොඩියට ගේ හදමු කියලා. එතකොට බලන්න මේ ඇවිල්ලා මෙච්චර දුක් විඳගෙන ඇවිල්ලා මේ ආරාමයක් පින්කමකට ඇවිල්ලා කීයක් හරි දීලා ගියේ Tamanට කන්න තිබ්බ දේනේ. බඩකින්නේ ඉඳගෙන Tamanට ඉන්න තැනක් නැහැ. නමුත් ගිහිල්ලා ධර්මශාලා හදන්න කුටි හදන්න සමහර වෙලාවට Taman ඉන්නේ බීම බුදිය ගන්න තව කාට හරි ගිහිල්ලා උදව් කරනවා. Taman බඩකින්න ඉඳගෙන දන් දෙනවා. එහෙම මිනිස්සු ඉන්නවා. ඒ පෙර සසර පුරුදුයි. ඉතින් ඒ නිසා අපිට පේනවා මිනිස්සු සංසාර පුරුදු වලට අනුව පින් රැස් කර යනවා. ඒ නිසා හැම වෙලෙම හිතන්න අපි මේ රැස් කරගන්න දේවල් අහක යන්නේ කරන පින අහක යන්නේ නැහැ. ඒවැ විපාක අපි පස්සෙන් එනවා. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ කුසලස් උපසම්පදා හැම වෙලෙම කුසල් වඩන්න පින් කරන්න. ජීවිතේ මෙන්න මේක හැම වෙලෙම සිහි කර මීට අනුව ජීවත් වෙන්න. සබ්බ පාපස්සා කරන සියලු පාපී අකුසල් වලින් වලකින්න වෙච්ච වැරදි අකුසල් හිතා හිතේ වඩන්නත් ඒවා එපා ඒවා හිතෙනුත් ප්‍රහාණය කරන්න. කුසලස්ස උපසම්පදා කුසල් වඩන්න පින් කරන්න දන් දෙන්න. කරපු පින කුසලයේ සිහි කර බලවත් කරගන්න. සචිත්ත පරියෝදපන තමන්ගේ හිත දමනය කරගන්න ධර්මයේ දියුණු කරන්න භාවනා කරන්න සමත විදර්ශනා වඩන්න. ඒ තම් බුද්ධානුශාසනා මේකයි බුදුරජාණන් වහන්සේලාගේ අනුශාසනාව. එහෙමනම් හැම දෙනාම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න මමත් ඒ උතුම් බුද්ධානුශාසනාව තුලම පිහිටලා මමත් අකුසල් ප්‍රහාණය කරමින් කුසල් දියුණු කරගනිමින් හිත දමනය කරගනිමින් උතුම් ධර්මාවබෝධය වෙනුවෙන්ම වීරිය වඩන කෙනෙක් බවට පත් වෙනවා කියන අධිෂ්ඨානය ඇති කරගන්න. එහෙමනම් පින්වතුනි අද දවසේ මේ ධර්මානුශාසනාවෙන් ධර්මයේ ශ්‍රවණය කිරීමෙන් අපි රැස් කරගත්ත සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට අපි අනුමෝදන් කරමු. දෙවියෝ මේ පින් දැක බලා අනුමෝදන් වෙත්වා.
දෙවියන්ගේ දිව්‍ය අසයිසුරු වර්ධනය කරගෙන සියලු දෙවියෝ වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා දෙවියන්ට පින් දෙන්න. බණ අහපු ඔබ හැමදෙනා නමෙන් මිය පරලොව ගිය සියලු ඥාතීන් සිහිපත් කරගෙන සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් කරමු. ඒ ඥාතීන්ගේ පරලොව ජීවිත සැපවත් වේවා සුවපත් වේවා වහවහා සසර දුකින් අත මිදේවා කියලා සාදු කියලා. සියලු දෙවියන්ගේ පිහිට රැකවරන තුනුරුවන්ගේ ආශිර්වාද ඔබ හැමදෙනාටම සැලසේවා. හැමදෙනාටම උතුම් වූ ධර්මාවබෝධය පිණිසම මේ සියලු පින උපකාර වේවා උපනිශ්‍ය වේවා කියන ප්‍රාර්ථනය ඇති කරගන්න. හොඳයි ඔහොම වැඳගන්න. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා ප්‍රචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. හැම දෙනාම නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා. හැම දිනාටම තෙරුවන් සරණයි.